තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපේ ජීවිතේ ගුණධර්මයක් දියුණු කරගන්නවා කියන එක මේ කාලෙත් එක ගත්තට පස්සේ කොච්චරනම් අභියෝග සම්පන්න වෙලාද. දැන් අපි මේ වැඩසටහනේ කතාබස් කරමින් ඉන්නේ උතුම් මංගල කරුණු කාරණා ගැන. එතකොට මේ කාලයත් එක්ක අපේ ජීවිතේ ධර්මය අධර්මය තෝරාගෙන මේ මංගල කරුණු අපේ ජීවිතය තුළ ඇති කරගන්න කොච්චර සටනක් අපි අභ්‍යන්තරකව මානසිකව සිදු කරන්න වෙනවද? මොකද මේ ಗುಣධර්ම ඇති කරගන්නවා කියන එක අපිට අපේ කායිකව ගොරෝසු කයත් එක්ක තියෙන සටනක් නොවේ මේ. මේක සම්පූර්ණ මානසිකව සිද්ධ වෙන පෙරලියක්. ඉතින් මානසිකව මේ ಗುಣධර්ම අපි තුල ඇති කරගන්න, ඔබ තුල ඇති කරගන්න විදිය ඔබට මට අප සියලු දෙනාටම දැනගන්න වැඩසටහනක් සමයි ධම්මසර දහම් පිළිසඳර කියලා කියන්නේ. ඉතින් ධම්මසර දහම් පිළිසඳර වෙනුවෙන් අදත් දහම් අවවාදයන් වෙනුවෙන් පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කරන්නට යදුනා. පළමු කොටම අපගේ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. අද දවසේ ධම්මසර දහම් පිළිසඳර වෙනුවෙන් විකාශන දායකත්වයේ දරන්නේ ආනමඩුවේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවයේ නිරතු DM සීලවතී දියණිය ඇතුළු දරු මුණුපුරන් විසිනුයි අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ. වෙන පිටරටක ඉඳගෙන උනත් මේ උතුම් ධම්මසර දහම් පිළිසඳර වෙනුවෙන් විකාශන දායකත්වයේ දරනවා. ඉතින් අපි ඒ සීල දෙනාමත් පුණ්‍ය අනුමෝදනා පූර්වක මේ වෙලාවේ සිහිපත් කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. අද අපිට කතා කරන්න තියෙන පින්වත් ස්වාමින් වහන්සේ කාලේන ධම්ම ශ්‍රවණම් කියන උතුම් මංගල කරුණු කාරණේ. සුදුසු කාලයේ ධර්මයේ ශ්‍රවණය කිරීම කියන කාරණේ. ස්වාමින් වහන්සේ සුදුසු කාලය කියලා මෙතනින් අදහස් වෙන්නේ කුමක්ද කියන කාරණය මම හිතුවා ස්වාමින් වහන්සේ ආරම්භයක් විදිහට ස්වාමින් වහන්සේගෙන් අහලා දැනගන්න. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපිට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් සමීර, කාලේන ධම්ම ශ්‍රවණම් කියන මංගල කාරණාව. කාලේන ධම්ම ශ්‍රවණම් කියලා කියන්නේ කාලානුරූපව, ඒ කියන්නේ සුදුසු අවස්ථාවේදී කෙනෙක් ධර්මයේ අහනවා කියන කරුණ. සුදුසු අවස්ථාවක් කියලා කියන්නේ ඒ කියන්නේ ඇත්තම ගත්තොත් එහෙම දැන් මෙතනදී ධර්මයක් අහන්න ඒ කියන්නේ මේ වෙලාව සුදුසුයි, මේක දැන් සුදුසු නෑ, උදේට තමයි අහන්න ඕනේ, ඊට පස්සේ හවසට අහන්න හොඳ නෑ, රැය තමයි වෙලාව. එහෙම අදහසක් නෙමෙයි මේ කාලින ධම්ම ශ්‍රවණම් කියලා ගැන නිකන් අර උදේ දවල් රාත්‍රී කියන කාලයක් නෙමෙයි මෙතනින් හඳුන්වන්නේ. කාලින ධම්ම ශ්‍රවණම් කියලා කියන්නේ තමාගේ දැන් ධර්මයකින් වෙන්නේ මොකක්ද? ධර්මයෙන් අහන දෙයින් ඒ තමයි අකුසලය යටපත් වෙලා අකුසල් ප්‍රහාණයටත් කුසල් උපදවා ගැනීමට තමයි ධර්ම ශ්‍රවණය කියන එක වැදගත් වන්නේ. ශ්‍රාවක භූමියකට කෙනෙකුට ඇතුල් වෙන්න උපකාර වන්නා වූ බාහිර කාරණා අතරින් එක කාරණාවක් තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර ශ්‍රේවණය. එහෙමයි. එතකොට කල්යාණ මිත්‍රයෙකුගෙන් ලැබෙන්නා වූ දේ තමයි බුදුරජාණන්සේගේ ධර්මය කියන එක. එතකොට ආන්නේ ධර්මය ඇසීම, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙකුගෙන් ධර්මයේ අහන්නේ යම් වෙලාවකද ඒ වෙලාව තමයි යන්නේ ධර්ම ශ්‍රවණයට කාලය කියලා කියන්නේ. දැන් ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් තමාගේ හිතේ අකුසලයක් ඇවිල්ලා තියෙන වෙලාවක ඒ අකුසලයේ ප්‍රහාණයට කුසලයේ උපදවා ගන්න කරන අවස්ථාවට අවස්ථානුරූපව තියෙන දෙයක් මේ. ඒ කියන්නේ අනිත් වෙලාවට බණ අහන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ තමාට සුදුසු අවස්ථාවේදී. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ දැන් මෙහෙම අදහස් කළොත් අපි හැමෝම තනි වෙන වෙලාවක් එනවනේ. ඒතර දැන් මේ ධර්ම ශ්‍රවණම් කියලා කියන්නේ ළඟට ඇවිල්ලා කියාගෙන ඉන්න එක මෙහෙම අහන් ඉන්න එකක් නෙමෙයි. සමහරවිට අපි අසපු කාරණාවක් තියෙනවා කලින්. ඒකත් නැවත නැවත සිහි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකත් අයිති වෙන්නේ මේකට තමයි. දැන් මානසිකාරය කියලා කියන්නේත් මේ කාරණාවකටම තමයි. ඒ කියන්නේ අසා තිබිය යුතු. දැන් බුදුරජාණන් වහන්සේගේ
භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා කියන කෙනා හඳුන්වනකොට නිකන් ශ්‍රාවක කියලා දාන්නේ. සුතවාර්ය ශ්‍රාවකෝ කියලා කියන්නේ. ශ්‍රුතේ කියලා කියන්නේ ධර්මයේ ඇසූ ශ්‍රාවකයා කියන එක. එතකොට ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ හැම වෙලේම මේ දැන් ඔබේ විවාහයෙන් කිව්වොත් අර ළමයෙක් සින්දුවක් අහනවා වගේ ඉයර්ෆෝන් එක කනේ ගහන් ඉන්න එක නෙමෙයි බණ අහනවා කියලා කියන්නේ. කියන්නේ හැම වෙලේම බණ කියන එකකුත් නෙමෙයි මේ අදහස් කරන්නේ. අසපු කාරණාව තමන් ඇසූ ධර්මයේ නැවත නැවත සිහි කරමින් කුසලයේ උපදවා ගන්නත් අකුසලයේ ප්‍රහාණයටත්. කියන්නේ ඇත්තටම කිව්වොත් අප්‍රමාදී බව පිණිස මේ කරුණ උපයෝගී කරගන්නා වූ අවස්ථාවක් තමයි මේ ධර්ම ශ්‍රවණයක් කියලා කියන්නේ. එතකොට ඒ ධර්ම ශ්‍රවණයට අන්න උපකාර වෙන්නේ මුලින්ම කල්යාණ මිත්‍රයා කියලා කිව්වනේ. ඒ කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන දේ තමයි නිවැරදි ශ්‍රී සද්ධර්ම. නිවැරදි ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ අර නවංග ශාස්ත්‍රීය ශාසනය වෙන්න ඕනේ. ධර්මය කියලා ඇහෙන්නේ. එහෙම නැත්නම් සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී දේවල් තමයි ධර්මය කියලා තියෙන්න ඕනේ. නැතු වර්ගයේ හදාගන්න ඇති. ඒව නෙමෙයි දැන් අද තියෙන්නේ කාලේන ධම්ම ශ්‍රවණම් කියලා කිව්වම අර මේ දැන් යන සමාජ රටාවක් එක්කනේ තියෙන්නේ. දැන් මේ කාලේ නම් ඔන්න රස්සාවක් හදාගන්න හැටි, ඊට පස්සේ ළමෙක් හදාගන්න හැටි, ඊට පස්සේ බාරයක් වෙන හැටි, ඊට පස්සේ මොකක් කර රස්සාවක් කරන හැටි, ඕ ලෙවල් ඒ ලෙවල් කාලේට ළමයිට බෝධි පූජාවක් තියලා පාඩම් කරන හැටි සෙමිනාර් සිස්ටම් එකක් නෙවෙයි බුදුරජාණන්සේගේ ධර්මයේ කියලා කියන්නේ. ධර්මයේ දේශනාවත් ධර්ම ශ්‍රවණයත් කියලා කියන්නේ සෙමිනාර් එකක් වගේ නෙමෙයි. දැන් සෙමිනාර්ස් තියෙන්නේ ඒ විභාග ලඟ වුණාම ගුරුවරු කරන්නේ රිවිෂන් එකක් කරලා ආවොත් පටන් ගන්න. ඒතර එහෙම සිස්ටම් ඒ කියන්නේ සමාජයේ රටාවට යන එක නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්මය. ඒක නෙමෙයි කාලේනේ කියලා කියන්නේ. වෙනස් ස්වාමීන් වහන්සේ දැන් අපි ගොඩාක් වෙලාවට දකින්නේ මේක මොටිවේෂන් ස්වභාවයට. බුදුරජාණන්සේගේ ධර්මය ඇත්තටම භාගතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ සමීර කිව්වා වගේ අභිප්‍රේරණයක් කිරීමක් තමයි සිටේ. ඒක හරි. නමුත් ඒ අභිප්‍රේරණයෙන් විය යුත්තේ විරාගී බවකුයි. ඒ අභිප්‍රේරණයෙන් විය යුත්තේ ද්වේෂ සහිත සිතක් අද්වේෂයට පත් කිරීම. මෝහී සිත අමෝහී කිරීම. ඒකයි බුදුරජාණන්සේගේ ධර්මයේ අභිප්‍රේරණය. ඒකයි බුදුරජාණන්සේගේ ධර්මයේ තිබෙන දේ. අර නැතුව අර කාලානුරූප යන මාර්තුකා නෙමෙයි. එතකොට ඒ හේතුවෙන් තමයි සමහරලාට ඔය ධර්ම මොකද්ද කාලේන මොකද්ද මේ අර මොකද්ද ඒකට කියන්නේ කාලීන ධර්ම සාකච්ඡා. ඒක කියන්නේ අන්න එහෙම එකක් නිසා. බුදුරජාණන්සේගේ ධර්මයේ අකාලිකයි. ඒතකොට එදා දේශනා කරපු දේ ඇත්තටම අපි කිව්වොත් එහෙම මෙහෙම එකක්. ශාසුන්වහන්සේ දැන් අපි කියනවානේ දැන් කාලේනයට අනුව කිව්වොත් එහෙම මේ කාලේ අම්මට තාත්තට උපකාර කරන්නේ නැහැ කියලා කියමුකෝ ළමයි. එතකොට මව්පිය උපස්ථානය ගැන කියනවා. ඊට පස්සේ රැකියාවක් කරනද රැකියාවක තියෙන ගේ ගැන කියනවා. ඊට පස්සේ හොරු තක්කඩි වැඩි නම් ඒ වගේ තියෙන දෙයක් ගැන කියනවා. නමුත් සැබෑ ලෙස ශාස්ත්‍රුන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය කිව්වනම් ඒ කියන්නේ නවංග ශාස්ත්‍රු ශාසනය. එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අදාළ දේ කිව්වනම් ඒ අදාළ ඒ බෝධිපාක්ෂික ධර්මයන්ට අනුව නෝනින් ඉමසමින් ඒ කියන්නේ දැන් සරල උදාහරණයක් ගත්තොත් බෝධිපාක්ෂික ධර්මයන්ටනේ අයිති සතර සතිපට්ඨානයි. එහෙමයි. ඒකට කායානුපස්සනාව අයිති තියෙන සතර සතිපට්ඨාන එකක්නේ. සැබෑ ලෙසම කායානුපස්සනාව කියන කරුණ තුල පුරුදු පුහුණු වෙනවා නම් කෙනෙක් එයාට අමුතුවෙන් ඇඟිල්ලෙන් එන යන්නේ අම්මට සලකපන් කියන දෙයක් නැහැ. ශ්‍රාවකයා කියන්නේ එහෙම එකක්. දැන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ගත්තොත් එහෙම මව්පියන් ගැන කියලා තියෙනවා තමයි. නමුත් සුළු තැන් කීපයක තමයි කියලා තියෙන්නේ. තැන් පොඩි කීපයක කියලා තියෙන ගත්තොත් එහෙම. ඊට එහා දැන් සමහරවිට සූත්‍ර දෙක තුනක විතරයි තියෙන්නේ. 84000ක් කියන ධර්මස්කන්ධයෙන් දෙකක් තුනක් වගේ තමයි මේ සම්බන්ධයෙන් කියලා තියෙන්නේ. ඊටු ඔක්කොම කියලා තියෙන්නේ සසර දුකින් නිදහස් වීම, මගඵල අවබෝධයක පැත්තට. එතකොට ඒ මූලික හරය ශ්‍රාවකයාට ගියාට පස්සේ අම්මට සලකපන්, තාත්තට සලකපන්, ගුරුන්ට ගෞරව කරපන්, ඊට පස්සේ මොකද්ද රැකියාව හරියට කරපන් කියන එකක් එහෙම එන කියන්න ඕන එකක් නෙමෙයි. අර සැබෑ උතුම් අර්ථය තුල හැසිරෙන කෙනෙක් තුල මේ දේවල් ටික කොහොමද පිළිගන්න. සරල උදාහරණයක් මේ හරියන උදාහරණ නෙමෙයි මම ඔබට තේරුම් යන්න මෙහෙම කියන්නම්කෝ. අපි හිතමුකෝ කෙනෙක් එනවා කියලා
දැන් කුරුණෑගල පැත්තේ දැන් කොළඹට එනවා කියමුකෝ. එතකොට කොළඹට එනේ ඉලක්කයේ තියන් ඉන්න කෙනාට ගම්පහ පාස් කරන්න. ඒ ගම්පහ ගැන කියලා දෙන්න ඕනේ නැහෙනේ. එයාට ගම්පහ එයාට ඒ කියන්නේ මිරිස්වත්ත හම්බ වෙනවා. නිට්ටඹුව හම්බ වෙනවා. ඊට පස්සේ ඔහොම හම්බ වෙනවනේ නේද? පෑලියගොඩ හම්බ වෙනවා. ඊට පස්සේ එයා ඒ සම්බන්ධයෙන් එයාට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ. එයා එතකොට දන්නවා මේ පෑලියගොඩ. මේ මිරිස්වත්ත. මේ නිට්ටඹුව කියන්නේ එයා ඊට පස්සේ නිට්ටඹුවෙන් බහින්නෙත් නෑ. එයා පෑලියගොඩින් බහින්නෙත් නෑ. එයා දන්නවා යන්න තියෙන ඉලක්කය කොළඹ. එවරයා කොටුවට යනවනම් කොටුවට යන ඒක තමයි ඉලක්කය කරගෙන යනවා. පින්නස් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ එතෙන්දි මතු කළේ මේ ධර්මය විග්‍රහ කිරීමේදී ධර්මයේ දේශනා කිරීමේදී මේ කරුණු පැහැදිලි කරනකොට අර හිත දියුණු කරන වැඩපිළිවෙලත් සම්බන්ධව කරුණු විග්‍රහ කිරීම තුලින් අර සියලු ගුණයන් වැඩෙනවා කියන එක හරියටම හරි. ඒක තමයි. විරාගී බව පුරුදු කරන කෙනාට අද්වේෂී සිතක් පුරුදු කරන්න ධර්මයේ කියන කෙනාට අම්මට දේශ කරන්න එපා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඊට පස්සේ රැකියාව හරියට කරන්න කුහකකම් අයින් කරගන්න කියන්න අමුතුවෙන් දෙයක් නෑ. ඒ කියන්නේ දැන් අපි සරලව කිව්වොත් එහෙම දැන් ඔන්න අද ලෝකේ ගොඩක් අය සබ්බ ලෝකේ අනිබිතර සංඥාව කියන සීල ලෝකෙන් නිදහස් වෙන සංඥාව පුරුදු කරනවා. සැබෑ ලෙස පුරුදු කරනවා නම් සැබෑ ලෙස ඒ සංඥාව වැඩිලා නම් එයා පන්සලට ඇලෙන්නේ නෑ. එයා දායකින්ට ඇලෙන්නේ නෑ. එයා ගෙදරට වතු පිටි වලට ඇලෙන්නේ නැහැ. සීල ලෝකයේ කියන නොඇලීමේ සංඥා පුරුදු කරනකොට වැඩිලා නම් ඒක එහෙම කොහොමද ඇලෙන්නේ? එතකොට එහෙම ඇලෙනවා නම් වෙන්නේ එතන ධර්මය පුරුදුලා නැහැනේ. ඒකයි හරියට තේරුම් ගන්න ඕනේ කියන්නේ. මේ අර නිකන් ධර්මය කතාව සහ ධර්ම ශ්‍රවණය කියන එක අද හුදෙක් ශ්‍රවණ මාත්‍රයක් පමණයි. එහෙමයි. ධර්ම කතාව කියන එක කතා මාත්‍රයක් පමණයි. මේ කතා මාත්‍රයකට ශ්‍රවණ මාත්‍රයකට සීමා වෙච්ච දෙයක් නෙමේ කාලෙන ධම්ම සවණන් කියලා කියන්නේ. ඒකට කාලේ නෙමේ මේ බත් කන හැටි අර ඒව ගැන උගන්වන එකක් නෙමේ බුදුරජාණන්ගේ ධර්මයේ කියලා කියන්නේ. බුදුරජාණන්ගේ ධර්මයේ හරි ලස්සනට තියෙනවා භාගතුනක දේශනා කරලා දැන් සද්ධර්මයට සවන් දෙන තැනැත්තාට ප්‍රධාන වශයෙන් කරුණු තියෙන්න ඕන කියනවා. ඒ කියන්නේ එතකොට මේ කරුණ ටික තිබ්බොත් තමයි කියනවා සද්ධර්මයේ පැහැදිලි ලෙස යට අවබෝධ කර ගැනීම හැකියාව ලැබෙන්නේ. එයාගේ තියෙන්න ඕනි කියන පළවෙනි එක සුස්සු සති කියලා කියනවා. දැන් මේ තියෙන්නේ මොකේද මේ අංගුත්තර නිකායේ සුස්සු සති කියන සූත්‍රය. එතකොට එතනදී විස්තර වෙනවා තථාගතයන් වහන්සේ විසින් ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තා වූ ධර්මය සද්ධර්මයේ වනාහි කුමක්ද කියලා අසා දැන ගැනීමේ බලවත් ආසාවක්. බලවත් ආසාව. ඒක තමයි කියන්නේ සුස්සු සති කියන්නේ. කියන්නේ බලවත් ආසාවක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මොනවද කිව්වේ? දැන් බුදුරජාණන්සේ කිව්වා කියන නාමයෙන් යන්නේ බබා හම්බෙන හැටි, ළමයි ඉස්කෝලේ දාගන්න හැටි. ඕවනේ යන්නේ. නමුත් බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ තථාගතයන් වහන්සේ නමක් මේ මෙච්චර ඒ කියන්නේ සාරාංශකීය කල්පගාන පෙරුම් පුරගාගෙන ඇවිල්ලා මේ බබාලා හම්බෙන හැටි කියලා දෙන්න ඕනේ. රස්සාවක් කරන හැටි කියලා දෙන්න ඕනේ. ඒක තමයි තථාගතයන් වහන්සේගේ නිර්මල ධම කියන්නේ මොකක්ද කියලා හරියටම. දැන් ඔයාලගේ වචනෙන් කිව්වොත් අර ඔයාලා කියන්නේ මෙහෙම ස්ප්‍රිට් එක මොකක්ද කියන එක. අන්න මේකේ මොකද්ද ස්ප්‍රිට් එක කියන එක තේරුම් ගන්න දැනගන්න ඕනේ. ඒකයට බලවත් ආසාවක් තියෙන මොකක්ද මේ? වාහනයක් ගන්න හැටිද බුදුරජාණන් කියලා දුන්නේ. ඊට එකක් බුදුරජාණන්ගේ ධර්මයේ නැද්ද? ඒක සැක නෙමෙයි ධර්මයේ තියෙන. ඒක තමයි සොයනවා කියලා කියන්නේ. බුදුරජාණන්ගේ ධර්මයේ තියෙන ඇත්තටම මේ ඇඳුමක්ද? මේකද මේ හරි ක්‍රම? ඒක සැකයක් නෙමෙයි. දැන් ඒ සෙවනවා කියන එක තියෙන්න ඕන. මේකමද? දැන් සමහරට දැන් සූත්‍ර පිටකයක් ගැන අහලා නැති ත්‍රිපිටකයක් ගැන අහන්න නැති කෙනෙකුට දැන් ඉස්සර අපිට තිබ්බේ අපි බුදුරජාණන්ගේ ධර්මයේ කියලා මොකද දැනන් හිටියේ කරණීයමෙත සූත්‍රේ, රතන සූත්‍රේ, වසල සූත්‍රේ, මංගල සූත්‍රේ ඔය ටිකනේ. ඊට පස්සේ ධම්මපදේ. ධම්මපදෙත් මේ ગાථා 4-5ක් නේ. එහෙමයි. ධම්මපදයේ ඔක්කොම ටිකවත් හරියට දැනන් තිබුණේ නමුත් පස්සේ ඉතින් මේ අමුතු එකක් තියෙනවා. සූත්‍ර පිටකය කියලා එකක් තියෙනවා. විනය කියලා එකක් තියෙනවා. අභිධර්මී කියලා එකක් තියෙනවා. මෙහෙම මේක අමුතු අපි ඇත්තටම අහලා හිටියොත් සූත්‍ර කියලා හිටියේ අපිට ওই සූත්‍ර ටික විතරනේ. බලපුවම මේ ඊට එහාගේ මහා ගොඩක් තියෙනවනේ. එතකොට අන්න එදාට සිහි කරන්නේ ධම්මපදයේමද මීට එහා එකක් තියෙනවද නැද්ද? ධම්මපදයේ ධර්මකාරණා තමයි තියෙන්නේ. හරි. ඊට එහා එකක් තව නැද්ද කියන එක සොයන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක
ඒක වැරද්දක් නෙමෙයි, ඒක සැකයක් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ සැබෑ ධර්මය කියලා කියන්නේ සූත්‍ර විනය අභිධර්ම. ඔය ත්‍රිපිටකය. ත්‍රිපිටක බුද්ධ වචනේ. වෙනස් ස්වාමීන් වහන්සේ මෙතෙන්දී අර ගැටලුවක් තියෙනවා. ඒ තමයි දැන් වර්තමානයේ අර සෙවීමට නෙමෙයි ස්වාමීන් වහන්සේ පුද්ගලයෙක් මූලික කරගෙන තමයි හැම වෙලේම කරුණු දැනගන්න උත්සාහ කරන්නේ. තව කෙනෙක් අපට කරලා දෙයි. ඔහු මේ මාර්ගය විවෘත කරලා දෙයි. එහෙම අදහසක් තමයි ස්වාමීන් තියෙන්නේ. මේක ඉතින් එහෙම අදහසට පුද්ගලයෙක් වශයෙන් අපි යනකොට සමීර අපිට ඉන්නේ එක පුද්ගලයෙක් පස්සේ දුවන එක විතරයි තියෙන්නේ. එක පුද්ගලයා කවුද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. පුද්ගලයෙක් පස්සේ දුවනවා නම් ඔන්න යන්න. ධර්මයක් වශයෙන් තියෙන තථාගතයන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනේ. දැන් ඔබට තේරෙන වචනින් කිව්වොත් ත්‍රිපිටක වචනේ. ඊට පස්සේ තියෙන පිරිසක්. සංඝයා කියලා පොදුයි පිරිසක් ඉන්නේ. එහෙමයි. එතකොට ඒ පිරිසිනුත් එක්කෙනෙක් අල්ලගෙන දිව්වොත් එහෙම ඒක වැරදි. එතකොට වෙන්නේ ඊට අනුරූපව ගිහිල්ලා ඒ අනුව යාම තුලකින් වෙන්නේ දැන් ඔය වගේ එකක් වුණානේ. ඔය වෙලා තියෙනවා ඔය සුද්දෙක් බණ කියාගෙන ගිහිල්ලා සුදු හාඳුරු කෙනෙක් අවසානයේ ඒ සුද්දට ගොඩාක් දායක පිරිස සෙට් වුණා. දැන් සුද්ද බණ කියාගෙන ගියා. සුද්ද පස්සේ සිවුරු ඇරියා. සිවුරු ඇරියට පස්සේ අර මිනිස්සුත් මොකද උනේ? දැන් කිව්වේ ඒ සුදු හාඳුරු හරියට මේ බුද්ධ වචනේ කියන් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒගොල්ලොත් ඒත් ඒක හරියට ගත්තේ නැහැ. එයාලා ආස කරේ සුද්දා කියන එකට. සුද්දා සිවුරු ඇරිය ගමන්ම ඊට පස්සේ අර කොල්ලොත් ඉවරයි. හරියට ඇල්ලුවා නම් එහෙම වෙන්න බෑනේ. එහෙමයි. හරියට ඇල්ලුවා නම් එහා පහදින්නේ පොදුයි පිරිසකට. සංඝයා කියලා. එක්කෙනෙකුට නෙමෙයි. එතකොට මේ අන්න ඒක යද්ද මිනිස්සුන්ට ඔය වෙන්නේ. ඒත් එක්ක වෙන්න තියෙන අනතුරු ඔන්න ඕකයි. ඊළඟට දැන් අර ඔය සමීර ඇහුවා වගේ දැන් ඔය තිබෙන ඔය ස්වභාවයන් එක්ක වෙන්නේ Tamanට තිබෙන නිදහස වැහිරෙන එක. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ නිදහසකින් ඉන්න කෙනෙක්. අරකෙපා මේකෙපා ඒකෙපා මේකෙපා අර නිකන් මේ ෆෝසස් නෙමෙයි බුදුරජාන් වහන්සේගේ තැනක් කියලා කියන්නේ. කැම්ප් එකක් නෙමෙයි. කැම්ප් එකේ නේ තියෙන්න ඕනේ 10ට නිදා ගන්න ඕනේ 4ට හැරෙන්න ඕනේ මේ ඊට පස්සේ මේ පෝලිං වෙන්න ඕනේ උදේ 6 වෙනකොට. එහෙම එකක් නෑ බුදුරජාණන්සේගේ ධර්මයේ. උදේ 4ටමයි භාවනා කරන්න ඕනේ 8ට බැරිද? එහෙම එකනේ තථාගතයන් වහන්සේගේ දැන් කාලින ධම්ම සාකච්ඡා කළේ ඒ අනුරූපව තමයි යාට අවස්ථාව ලැබෙන්නේ යම් වෙලාවකද ඒ වෙලාවට එයා භාවනා කරනවා. මේ වෙලාවට හිතුනොත් මේ වෙලාවට බණ අහන්න පුළුවන්. මේ වෙලාවට භාවනා කරන්න හිතුනොත් මේ වෙලාවට භාවනා කරන්න පුළුවන්. මේ වෙලාවට වතක් පිළිවෙතක් කරන්න මේ වෙලාවට වතක් පිළිවෙතක් කරන්න පුළුවන්. ඒ වගේ නිදහසක් තියෙන්න. අර කැම්ප් එකේ පිකට් කරන්න වෙනම වෙලාවක් එහෙම එකක් නෑ. දැන් අපිට අන්න ඒ වගේ දේවල් එක්කනේ කොටුවීමක් තුල තිබෙන්නේ. ශ්‍රාවකයා කියන කෙනාගේ තියෙන්නේ තනිකර සෙවිල්ල. එයා හැම දෙයක්ම කියවනවා, අහනවා, බලනවා, අනිත් ආගම් පොත්පත කියවනවා. එයාගේ සරණ තියෙන්නේ ඒ කියන්නේ දැන් ඒක හරියට මෙහෙම කිව්වොත් අපේ අම්මයි තාත්තා ඉන්නවනේ. අපිට අම්මයි තාත්තා ඉන්නකොට අපේ අම්මට තාත්තටත් අපි අම්මා තාත්තා කියලා නේද කතා කරන්නේ. ඔව්නේ. ඒ වගේම අපේ යාළුවෙක්ගේ අම්මට තාත්තටත් අපි කතා කරන්නේ කොහොමද? අම්මා තාත්තා කියලානේ කතා කරන්නේ. අම්මා තාත්තා කියලා අපි ඒගොල්ලන්ටත් කතා කරනවා. කතා කරලා අපි දන්නව නේද මටත් අම්මෙක් අප්පෙක් කියලා දෙන්නෙක් ඉන්නවා කියලා මගේම කියලා. අන්න ඒ වගේ තමයි. අපි අපේ ශ්‍රාස්තුන්වහන්සේ ඉන්න නමුත් අනිත් පොතපතත් කියවනවා. කියව කියලා Taman දන්නවා Taman ගන්න ඕන දේ. ඒක තමයි ධර්මඥානි බුදුරජාණන්සේගේ නිර්මල ධර්මයෙන් ලැබෙනා වූ රැකවරණ. ඒක නැති ඉතින් මෝඩ පහේ කෙනා හැම එකක්ම කියවලා අච්චාරු කරගන්නවා. ඒක ඉතින් කරන්න දෙන්නේ මෝඩකමනේ. එහෙමයි. අරකින් ගණ්ඩායි මේකෙන් ගණ්ඩායි ඔක්කොම එකයි සර්වාගමිකයි කියලා අනාගත්තේ කලින් කට්ටියක්. ඒතර ඔහොම ගියේ. දොර ඒ වගේ ස්වභාවයල් තියෙනවා ලෝකේ. මෝඩකම් ඉතින් මෝඩ අය ලෝකෙන් අහක් කරන්න බෑනේ ඉන්නවනේ මෝඩයෝ ලෝකේ. ඒතකොට ඒ වගේ ස්වභාවයන් තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ ඔන්න මෙතනදී දේශනා කරනවා අපි මේක ගැන කතා කරොත් ඒ තමයි අදහස තියෙන්න ඕනේ කියන මොකක්ද සාසුනාසික ධර්මය කියන්නේ කියලා දැඩි ආසාවක් තියෙනවා. මොකක්ද මේ සතර සතිපට්ඨාන කියන්නේ? මොකක්ද මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියන්නේ? මොකක්ද මේ 이르දිපාදයන් කියලා කියන්නේ? මොකක්ද මේ සූත්‍ර? මොකක්ද මේ ගෙය්‍ය වෙయ్యා කරන ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභූතතම වේදල්ල කියන්නේ මොනවද කියලා යගේ සොයන්න එකක් තියෙන්න ඕනේ. අනිත් වගේ දැඩි ආසාවක් තියෙනවා කියන සොයන්න බුදුරජාණන්සේගේ ධර්මයේ. ඊට පස්සේ තමයි කියනවා සෝතං ඕදාති. දැන් සොයනකොට අන්න බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙනවා හරි ලස්සනට ඒ තමයි
කල්යාණ මිත්‍රයා මුණ ගැවසනට පස්සේ එයාට ඊට පස්සේ හම්බෙන්නේ කියනවා ශ්‍රී සද්ධර්මය කියන. එහෙමයි. සද්ධා ජාත උපසංකමිත උපසංකමිත්වා පෛරුපාසති. පැහැදීම කියන එක ඇති වෙනවා. සද්ධා ජාත උපසංක මේක තියෙන්නේ චංකි සූත්‍රයේ. සද්ධා ජාත උපසංකමිත. ශ්‍රද්ධාව ඔහුගේ පැහැදීමක් ඇති වෙනවා කියනවා අහනකොට. සසර දුකයි කියලා පොඩ්ඩක් ඇහෙනකොට ඔහොම එනකොට ඇත්තනේ අප්පා මෙයාට කියලා හිතෙනවා. අන්න ශ්‍රද්ධා ජාත උපසංකමිත. ඒක මහා ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒ කියන්නේ යම් පැහැදීමක් හිතේ ඇති වෙනවා. ශ්‍රද්ධා ජාත උපසංක. උපසංකමිත්වා පෛරුපාසති. පෛරුපාසති කියලා කියන්නේ අන්න එයා යම් සේවනයක් යම් ඇසුරු කිරීමක් පුරුදු කරනවා. භජනය කිරීමක් කරන්න පුරුදු කරනවා. එතකොට ඒකට හරියටම සෙට් වෙන්න ඕනේ යාට හොඳ කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රේ නාමයෙන් ඉන්න අර නිකන් බැටළුවම පොරවගත්ත වුරුකේක් සෙට් වුණොත් ඉවරයි. කල්යාණ මිත්‍රයා කියලා. එතකොට ඔක්කොම එනවා. හරියට හැමදේම අන්න එයාගෙන් උපසංකමෙත්වා පෛරුපාසිත පෛරුපාසිත්වා ධම්මං සුනාති. අන්න පෛරුපාසනය කරන කෙනාට ඇසෙන්න ඕනේ ධර්මයයි. එතකොට කල්යාණ මිත්‍රයා කියන කෙනාගෙන් ඇසෙන්න ඕනේ මොකද්ද සැබෑ ලෙසම ධර්මයයි. එහෙමයි. අන්න තේරුම් ගන්න ඕනේ ඒක. එයාගෙන් ඇහෙන්න ඕනේ කුණු හරපයවත්, එයාගෙන් ඇහෙන්න ඕනේ බත් කන හැටිවත්, එයාගෙන් ඇහෙන්න ඕනේ මේ දරුවෝ හදා ගන්න හැටිවත්, එයාගෙන් ඇහෙන්න ඕනේ එහෙම එකක් නෙමෙයි. එයාගෙන් ඇහෙන්න ඕනේ පෛරුපාසිත්ව ධම්මං සුණාති ධර්මය. ධර්මය මොකද්ද? ඔබේ තේරෙන වචනෙන් කිව්වොත් ත්‍රිපිටක බුද්ධ වචනේ. අන්න එතකොට තමයි ඒක තමයි යන්නේ කාලේන ධම්ම ශ්‍රවණම් කියලා කියන්නේ. ඒක තමයි ධම්ම ශ්‍රවණම්. එතකොට ආන්නේ ධර්මයේ සෝතං හෝදාති. සද්ධර්මයට සවන් දෙන වෙලාවේ බාහිර දෙයකට සිත නොයා එයා මනාකොට ඒක අහන් ඉන්නවා කියන සෝතං හෝදාති. එතකොට අන්න අහන කෙනෙක්ගේ තිබිය යුතු ලක්ෂණ. එහෙමයි. එතකොට එයා බාහිර දෙයකට සිත නොයා ඒ සම්බන්ධයෙන් මනාකොට අහගෙන ඉන්නවා. මොකක්ද කියන දැඩි ආසාව. ඇයි එයාට තියෙන්නේ දැඩි ආසාව මුලින්ම තිබුණානේ. මොකද්ද ශාස්ත්‍රඥාතික බුද්ධ වචනේ කියලා ඔන්න අද ඇහෙන්න හම්බෙනවා සතර සතිපට්ඨානෙ. එහෙනම් අනේ මොකක්ද මේ කියලා හරි ලස්සන අලුත් දෙයක් අහනවා වගේ අහන් ඉන්නේ. ප්‍රීතියෙන් ප්‍රමුදිත බව නිකන් මැලි වෙලා දැන් ඔහේ නිකන් අර පාන් රෝගෙන් වගේ නෙමෙයි එයා බන අහන්නේ. එයා හරි සතුටකින් ප්‍රබෝධමත් වහන්නේ මොකද්ද අප්පා මේ කියලා. එතන ස්වාමීන් වහන්සේ තියෙන අවංක අදහසක් නේ. අවංක අදහසනේ තියෙන්නේ. දැන් එයා සොයන්නේ ඇත්තටම බුද්ධ වචනේ නෝයන්නේ. එහෙමයි. දැන් අද එහෙම අද එහෙම සොයන පිරිසක් බොහෝසෙන් අඩුවෙන් ඉන්නවා. සුළු පිරිසක්. බොහෝසෙන් ඉන්නේ අර වගේ ඔය යන ස්වභාවයන් තියෙන්නේ. ඒතකොට සැබෑ ලෙස බුද්ධ වචනේ අහන්න ගියොත් එහෙම ඒ ගායේ ගොඩක් කියන්නේ ඕක ගැඹුරුයි. ඕක තේරෙන්නේ නැහැ. ඔය ටිකනේ කියන්නේ. සතර සතිපට්ඨානය කියන්නේ ඕක ගැඹුරුයි තේරෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ කියන්නේ ගැඹුරුයි තේරෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ABC කියලා හොඩි උගන්න මොන්ටිසෝරි ගුරුවරයෙක් ඈ. ඒතකොට හිතන් ඉන්නේ ශාස්ත්‍රඥාසි කියන නිකන් මොන්ටිසෝරි ටයිප් එකේ ගුරුවරයෙක් කියලා. එහෙම වනේ නිකන් ශාස්ත්‍රඥ වහන්සේ නම් ඒකයි මම කිව්වේ සාරාංශකීය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ 6 වසරකටත් එහා ආදී කාලයක් පෙරුම්දම් පුර මේ දුෂ්කර ක්‍රියා කරලා මේ ළමයි ඉස්කෝලේ දාගන්න කියලා දෙන්න ඕනේ. බුදු කෙනෙක් පහළ වෙලා. ළමයි ඉස්කෝලේ දාගන්න ඕන තරම් තාත්තලා සිස්ටම් දන්නේ. මොකෙකට ඉස්කෝලේකට දාගන්න ඕනේ. ඉන්න ස්වාමීන් වහන්සේ දැන් මේක අපේ ජීවිතයේ තියෙන වැඩපිළිවෙල සම්පූර්ණ කන පිට හැරීමක්. කන පිට හැරලා ඒකයි මේ අද තිබෙන්නේ අද ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දැන් ගොඩක් අය අහන ප්‍රශ්නයන්නේ මොකද්ද? රහතන් වහන්සේලා නැද්ද කියලා අහනවනේ. එහෙමයි. රහතන් වහන්සේලා ශාසනය නැති වෙන්න බෑ ඉන්නවා. ඉන්න බුදුරජාණන්සේගේ ධර්මයේ කියලා කියන්නේ වඳ බහැපු ශාසනයක් නෙමෙයිනේ. රහතන් වහන්සේලා ඕන කාලෙක ඉන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිපත්ති හරියට යනවනම්. දැන් යන්නේ ප්‍රතිපත්ති හරියට තියෙන හරි මාර්ගේ වැරදියට යනකොට කොහෙද රහතන් වහන්සේලා ඉන්නේ? තමන්ම පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම තමන් ගැන වටපිටාව ගැන හිතලා බලනකොට ඉතින් ඇත්තනේ ඉතින් ඉන්නේ කොහොමද කියලා හිතෙනවනේ. ඉන්න බෑනේ. ඇයි එයා බැලුවත් යන්නේ රුහිතට. මෙයා බැලුවත් යන්නේ රුහිතට. තමන් යන්නේ රුහිතට. දැන් කොහොමද මේකක් වෙන්නේ එතකොට? ධර්මයේ ඇදයක් නැහැනේ. ඍජු මාර්ගයේ ඒකාන්තයෙන්ම නිවන කොට ඍජු මාර්ගයේ යන්නේ ඇදේට නම් ඍජු මාර්ගයෙන් පැන්න ගාම තියෙන වක්‍රාකාර ගමනක් නේ. වක්‍ර ගමනේ යනකොට ඉතින් ඍජු මාර්ගයේ වක්‍ර ගමනක් කොහොමද ඍජු මාර්ගයක් වෙන්නේ? වක්‍ර ගමනෙන් එළියට විසි වෙනකොට මේක ඍජුව යන්නේ කෙලින්. අන්න ඒකනේ එහෙම නැතුව රහතන් වහන්සේලා ඉන්නවා කියන එක විහිළුවක්. ශාසනයේ ඉන්න පුළුවන් ඕන කාලෙක. හරි. නමුත් මාර්ගයේ යන්නේ ඔක්කොමලා වැරදියට නම් වැරදියට යනකොට කොහොමද බිහි වෙන්නේ?
අන්න ඒකයි නැහැ කියලා කියන්න පුළුවන් කියන්නේ. ආන් ඒකයි. එතකොට ඔන්න ඔය විදිහට සෝතං වදය අහගෙන ඉන්නවා කියනවා. ඒ සෝතං හොදාති කියන එක හරි ලස්සනට තව විස්තර කරනවා කොහොමද ඒක වෙන්න ඕන කියනවා. අට්ටිකත්වා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. ඒ ධර්මය අහන හැටි. අට්ටිකත්ව අවධානයෙන් අහන් ඉන්නේ කියනවා. ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්නවනම් වහල යන රිලව් ගැනයි ඊට පස්සේ එහා පැත්තේ යන ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගැන එයා හොයන්නේ. දැන් ඔය තරුණ වැඩසටහන් වලට එන කොල්ලෝ කෙල්ල ගොඩක් ඉන්නේ කසාද කරගන්න විවෘතව කතා කළොත් බොරුවන්නේ කරන්නේ. දැන් අපිත් ඕන තරම් තරුණ වැඩසටහන් කරලා තියෙනවානේ. එතකොට ඒ තරුණ වැඩසටහන් නිකන් අර හරියට මධ්‍යම බස් නැවතුම් පොළ වගේ. ඒ මිනිස්සු එනවා ආය කෙනෙක් එනවා. එයා එනවා නිකන් අන්න ඒ වගේ ස්ථානය තමයි ධර්මශාලාව වෙලා තියෙන්නේ. ඔක්කොම අද එනවා හෙට නෑ. හෙට එනවා අනිද්දා නෑ. ඒ වගේ එකක් යන්නේ ළමයිගේ. මේ ඒ කියන්නේ අවංක අදහසකින් එන පිරිසක් නැතුව නෙමෙයි ඉන්නවා. බොහෝ අඩුයි. එන්නේ මොනවා හරි කසාදයක් කරගන්න එක්ක නැත්තම් මොකක් හරි ඉල්ලන් යන්න. එහෙම නැත්තම් මොකක් හරි දැන් ඕන තරම් අපිට උදාහරණ හම්බෙලා තියෙනවානේ. ඔය එක ළමයෙක් ගෙනල්ලා පෙන්නවා වැඩසටහන ඉවර වෙලා ඒ චිට් එකේ කොල්ලට එවලා තියෙන මොකද්ද ගෑනු කෙල්ලෙක් so cute මේක ඉවර වෙලා හම්බෙමුද බනහලාදී මේ කාලේ ධම්ම සාකච්ඡා සවනන්දේ එතකොට අන්න ඒකයි මාර්ගයේ තියෙනවා හරියට යන්නේ ඔය දැන් ගිහිල්ලා කියන රාතන් අසල පහල වෙනවලු බොරුනේ ඇත්ත කතා කරොත් ඕකනේ තියෙන්නේ ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ මාර්ගයේ යන්න උත්සාහ කරලා හරි ඒ මාර්ගයේ යනකොට මොකක් හරි Tamanට පෞද්ගලික මොකක් හරි ගැටලුවක් වෙලා Tamanගේ දුර්වලතාවයක් නිසා මේ මාර්ගයේ යන්න බැරි වුණොත් එහෙම බනින්නේ මාර්ගයේ. මාර්ගයට බනින්නේ. ඉතින් ඒකනේ මේ බුදුබණ ඇසුවා නිරන්තරයේ මොකක්ද ඕනම එකක් තියෙන මට මතකත් නෑ. ඉතින් ධර්මයේ වැරද්දක් නෙමෙයිනේ තියෙන්නේ. දැන් අර විදිහ සෝ කියුට් කියලා චිට් දාලා මට රාගේ ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා කියන එක හරිද? Taman වැඩේ යනාගෙන තියෙන මඩට බහැලා තියෙන Taman. ඉතින් තමන් මඩේ ඉඳගෙන මේ ඉරණ වෙරනවා කිව්වට හරියන්නේ නැහැනේ. ඒකෙන් ගොඩ එන්න තමන් උත්සාහයක් දරන්න ඕන. ඉතින් ආන්නේ ඒකයි. ඉතින් ඔය බොරු වැඩ කියලා කියන්නේ අන්නේ ඒකයි. පුළු පිරිසක් ඉන්නවා අංක. ඉතින් අන්නේ ඒකයි. එතකොට අට්ටිකත්ව අවධානයෙන් යුක්තව භාගතුන දේශනා කරන අහන් ඉන්න ඕන. අවධානයෙන් යුක්තව. ඊට පස්සේ අට්ටිකත්ව මානසිකත්ව. මානසිකත්ව කියලා කියන්නේ ඒ තුල කියන්නේ ඒ දැන් ධර්මයේ කියනකොට හිතින් හිතනවා ඇතුලෙන් ඒක. දැන් ඒ කියන්නේ ඇස අනිත්‍යයි කියලා කියනවා ධර්මයේ ඔන්න විස්තර වෙනවා. ඇස අනිත්‍යයි. ඒකෙන් අර නිකන් අර කවුද මෙයා බණ ඇහුවා වගේ එහෙයි කියන්නේ. ඇස අනිත්‍යයි කියනකොට එයා ඒක හිතෙන් ඇතුලෙන් හිතනවා තමයි. මේ ඇස අනිත්‍යයි. හේතු නිසා හටගත්තෙන් හේතු නැතිවීම නැතිවිය නිසා අනිත්‍යයි කියලා එහෙ කියනකොට මෙයා ඒක හිතනවා ඇතුලෙන්. ඒ කියන්නේ මේක දැන් ඔබට තේරෙන වචනෙන් කිව්වොත් එහෙම ඒ කියන්නේ මේ කණෙන් අහලා මේ කණෙන් එළියට දානව නෙමෙයි. මේ කණෙන් අහනවා. අහලා ඔළුවේ මොලේ දෙපාරක් තුන් පාරක් හොඳට රවුම් කරලා තමයි එළියට යවන්නේ. ඇහුවා එකක් නෙමෙයි මේ මානසිකත්ව වගේ. ඒ කියන්නේ හොඳට එයා ඔළුවේ ඇතුලේ ඒක කලවම් කරගන්නවා. හොඳට හිතනවා අහනකොටත්. මේකයි ශ්‍රාවකයෝ සමහර වෙලාවට ධර්මය අහලා ඉවරනකොට ඒ ධර්මයේ තේරුම් යන්නේ. එයා ඒක අහනකොටම හිතන්න ගන්නවා. අට්ටිකත්ව මානසිකත්ව. ඊට පස්සේ දේශනා කරන සබ්බං චේතසෝ සමනෝ හරිත්වා. සබ්බං චේතස මුළු සිතම සමනෝ හරිත්වා. මුළු සිතම අවධානයෙන් මුළු සිතම ඒකටම යොදාගෙන. ඒකටම යොදාගෙන කියන්නේ ඒකාන්ත අරමුණ වෙන්නේ නිවනයි කියන්නේ. බණම අහනවා මම කියන එක දැඩි වීර්යයකින් කැපවීමෙන් උත්සාහයකින් එයා අහන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ තින් අවංක අදහසක් අවංක අදහසක් වීර්යයක් කැපවීමක් උත්සාහයක් කියන එක තියෙන්න ඕනේ. එහෙමයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අහන්නේ කියන යා ධර්මයේ. කාලින ධම්මසවණන් කියන්නේ එහෙම. එතකොට ඔන්න ඔය විදිහට මොකද්ද සුස්සුසති. මොකක්ද මේ බුදුරජාණන්ගේ ධර්මයේ කියන දැඩි ආශාවෙන් යුක්තව. සෝතං ඕදාති වෙන බාහිර දෙයකට අර හිත නොයා. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ සද්ධර්මය අවබෝධ කරගන්නවා කියලා තරයේ අදහසක් තියෙන්න ඕනි කියනවා. ඒක දැඩි අදහස්. ඒ කියන්නේ බණහන්න වාඩි වෙන්නේ මගේ ප්‍රශ්නේ මම ගොඩ දා ගන්නවා කියන එකක් නෙමෙයි. එයාගේ අදහස තියෙන්නේ මොකද්ද? සසර දුකින් නිදහස් වෙන්න කියන මූලික ඉලක්කය කරගෙන තමයි බණ අහන්න වාඩි වෙන්නේ. ඒ අදහසින් තියෙන්න ඕනේ. ඊට පස්සේ අත්තං ගන්නාති. ඒ කියන්නේ සවන් යොදාගෙන ධර්මයේ ඉන්නකොට ධර්මයේ තියෙන අර්ථය ගන්නවා. අනිත්‍ය කියන එකේ අර්ථය ගන්නවා. අන්න දන්නේ නැත්නම් එයා අහනවා. අනිත්‍ය කියන එක කියනකොට එහෙයි ගන්න නැතුව තේරෙන්නේ නැහැනේ. ස්වාමීනි මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ?
අනාත්මයි කියලා එහෙනවා. එතකොට තේරෙන්නේ නැහැ එහෙනම් ඊළඟ දවසේ නෑ කියලා එකක් නෙමෙයි තියෙන්නේ. අනාත්මයි කියන්නේ මොකක්ද කියලා අහනවා. ප්‍රශ්න අහන්න වෙලාවක් දෙනවනේ. ඒ ප්‍රශ්න අහන්න දෙන වෙලාවේ අහන්නේ දැන් ප්‍රශ්න අහන්න දෙන වෙලාවල මොනවද අහන්නේ බලන්නකෝ. දැන් ධර්ම සාකච්ඡා කියලා යන්නේ මොනවද? විහිළුනේ යන්නේ. මේ පූජා කරන්න ඕනේ මලේ පාටයි. ඊට පස්සේ මොනවද මේ ඔය තියෙන මේ පහන කොයි පැත්තට හරවන්න බුදුරජාණන්සේගේ පැත්තටද නැත්නම් ඒ පිළිමහසකින් එළියටද ඊට පස්සේ උළුවස්ස තියන්න ඕනේ. උළුවව ගැන කතා කරන්න දැත්තට ශාස්ත්‍රඥයන්සේ පහළ වුණේ. දැන් ඒකද කායන ධර්ම සාකච්ඡා වෙන්න ඕනේ. අද ඒව නැති නිසා තමයි මේ ඔක්කොම අවුල්. විරාගී බවක් ගැන ධර්ම සාකච්ඡාව කවදාවත් කතා වෙනවද? ද්වේෂයෙන් නිදහස් වීමක් ගැන ධර්ම සාකච්ඡා කියන වගේ කවදාවත් කතා වෙනවද? ඊට පස්සේ මෝහයෙන් නිදහස් වීම කියන ගැන ධර්ම සාකච්ඡාවල කතා වෙනවද? ඊට පස්සේ මේ වෙන්න තියෙන අනතුරු ගැන ඒ වගේ නිදහස් ඒව ගැන කතා වෙනවද? නෑ නේ දේශපාලනී අරයට බයිනවා මෙයාට බයිනවා ධර්ම සාකච්ඡාව අවසානයේ ඉවර වෙන්නේ අර නිකන් දේශපාලන සාකච්ඡාව වගේ වලි වලින් ඉවර වෙන්නේ. සාකච්ඡාවක ධර්ම ශ්‍රවණය කියන එක භාගතුන් වහන්සේගේ දේශනාවේ තියෙන විමුක්තායතන කියලා සූත්‍රයක්. විමුක්තායතන සූත්‍රයේ එක කරුණක් තමයි ධර්ම ශ්‍රවණය කියන එක. විමුක්ත ආයතන කියන වචනේ තියෙන තමයි විමුක්තිය කියන නිදහස් වීමනේ. සසර දුකින් නිදහස් වෙන්න උපකාර කරන්නා වූ එක්තරා පැතිකඩක් කියන තමයි විමුක්ත ආයතන කියන එකේ තේරුම වෙන්නේ. එක්තරා උදව් උපකාර කරන්නා වූ කාරණාවක් කියන එක. ඒ කාරණාව තමයි ධර්ම ශ්‍රවණය කියන එකක් මේ. එතකොට ඒ ධර්ම ශ්‍රවණයේ විමුක්ත ආයතනයක් බවට පත් වෙලා කියලා කොහොමද තේරුම් ගන්න පුළුවන් කියන එක ඒ විමුක්ත ආයතන සූත්‍රය හරිය ලස්සනට බුදුරජාණන් දේශනා කරනවා. ධර්මයේ අහලා ඉවර වෙනකොට එයාගේ සිතේ ප්‍රීති ප්‍රමෝදය ඊට පස්සේ කායික සැහැල්ලුව පස්සද්ධිය සමහරලාට සමාධිත් උපදිනවා කියනවා. ධ්‍යානත් උපදිනවා කියනවා. ඒ තත්වයකට ඇති කරන්නා වූ දෙයක් තමයි මේ ධර්ම සාකච්ඡාවක් කියලා. ධර්ම ශ්‍රවණයක් කියලා කියන්නේ. ඒකයි විමුක්ත ආයතනෙ. දැන් අද ධර්ම ශ්‍රවණකින් සාකච්ඡාවකින් වෙන අවුල් බලන්නකො ඔක්කොම කචල්නේ. ඒතර විමුක්ත ආයතනයක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඒකයි අද තියෙන ප්‍රශ්නේ. එහෙමයි. මූලික සැබෑ අර්ථයෙන් තොර බහැර වචනයෙන් තොර මූලික බුද්ධ වචනයෙන් තොර මාර්තුකා ගැන කතා කරන්න ගිහිල්ලා නිකන් මේ ප්‍රශ්න ටිකක් දාගන්න එකක් තමයි වෙන්නේ. වෙන ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ස්වාමීන් වහන්සේගේ කතාබස් වලින් අපිට තේරෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ පුද්ගලයන්ගේ ධර්මයේ තෝරා ගැනීමේ යම් දෝෂයක් තියෙනවා කියලා ස්වාමීන්. අවංකව මේ වැඩසටහන අරමුණ කිරීමට හිතනොත් ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම පුද්ගල දෝෂයක් තියෙනවා, වැරැද්දක් තියෙනවා. අපි මේ ධර්මයේ ගන්න ක්‍රමයේ දෝෂයක් තියෙනවා. කොතනින්ද මං අලුතෙන් පටන් ගන්න ඕනේ කියලා හිතනොත් ස්වාමීන් වහන්සේ? අලුතෙන් පටන් ගන්න තියෙන්නේ ඇත්තටම ගත්තොත් සූත්‍රය නම් තේරෙන්නේ මොකද්ද? සූත්‍ර නම් සූත්‍ර. විනීන අභිධර්මයෙන් කොහෙන් හරි නිර්මල බුද්ධ වචනේ අහන එකයි. සැබෑ බුද්ධ වචනය ඔබ ඇසුවොත්, සැබෑ බුද්ධ වචනය ඔබ ශ්‍රවණය කළොත්, සැබෑ බුද්ධ වචනය ඔබ සාකච්ඡා කළොත් අන්න එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙම නැතුව ආයතනයකින් කෙරෙහි මූලික කරගෙන සමහර ආයතන තියෙනවා හරි වචනේ හරි බුද්ධ වචනේ කියනවා තමයි. වැරදි ආයතනයක සෙට් වුණොත් එහෙම ජොයින් වුණොත් එහෙම බුද්ධ වචනේ කියලා මේ වෙන දෙයක් ගැන යන්නේ. අන්න ඒකයි හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි සැබෑ ලෙස කතා විය යුත්තේ. වෙන එකක් ගැන නෙමෙයි. ඒකයි ධර්ම ශ්‍රවණයකින් ලැබෙන්න ඕනේ ඒ කරුණ. ඊළඟට ගත්තහම බුදුරජාණන් දැන් මෙතන දේශ අත්තං ගන්නාති අනත්තරින්චති. ඒ තමයි කියනවා සද්ධර්මයට සමන් දෙන අතරේ මතුවන කරුණු වැරදි ලෙස වටහා ගනිමින් අනවශ්‍ය ගැටලු උපදවා නොගනී කියනවා. දැන් ඔන්න ලෝකය ගැන අහනවා කියනවා. එතකොට ලෝකය ගැන කියවම දාතාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ බඹයක් පමණු ශරීරය ගැනයි කියලා. එතකොට ලෝකය ගැන කියවම අපිට අර ලැබ් එකේ තියෙන ලෝක ගෝලෙ නෙමෙයි මතක් වෙන්න ඕනේ. එහෙමයි. ඊට පස්සේ මේ අනාත්මයිද මේක ආත්මයිද? නෑ අනාත්මයි කියලා කිව්වොත් නෑ පොඩි ආත්මීය බවක් තියෙනවා. අනිත්‍ය කියලා වර නෑ ඉතින් නිට්ටයනේ. අන්න ඒව තමයි යන්නේ සැක කියලා කියන්නේ. වෙන ස්වාමීන් වහන්සේ දැන් අපිට එහෙම ධර්මය අහනකොට දැන් අපට හිතන දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අපි මේ ධර්මය අහනකොට මෙන්න මේක මෙහෙම වෙන්න ඇති කියලා අපේ අදහස් වෙනවනේ ස්වාමීන් වහන්සේ.
ඒතර ඒකේ දෝෂයක් තියෙනවා. ඒකේ දෝෂයක් ඇත්තටම එහෙම වෙන්න ඇති කියලා Tamanට අදහසක් ආපුහම Tamanට තේරෙනවනේ මේ අදහස හරිද වැරදිද කියලා අහන්න ඕනේ කියලා හිතේ. ඒකට තමයි කියන්නේ අන්න තිබ්බනේ ශ්‍රද්ධා ජාත උපසංකමිත්වා පයුරුපාසති. අන්න කල්යාණ මිත්‍රයා කියලා කෙනෙක් ඉන්නවනේ භජනීය කරන්න. අන්න එයා ඉන්නේ ඒකට අහන්නයි. දැන් අද කල්යාණ මිත්‍ර සේවනය කියලා කල්යාණ මිත්‍රයා කියන කෙනා ගාවට කියලා දෙකරන මෙලා වැඳගෙන කියන්නේ කේලන්නේ. ඒකද කල්යාණ මිත්‍ර භජනීය කියලා කියන්නේ. Tamanට ඇතිවන්නා වූ ගැටලුව Taman අන්න කියනවා. ස්වාමීනි මට මෙහෙම එකක් හිතුණා. අනිත්‍යය කියලා කියන්නේ මම මේ හිතන ක්‍රමේ හරිද? ඒකනේ ධර්ම සාකච්ඡා. එතකොට හාමුදුරුවොත් බේරිලා ගිහියත් බේරිලා. නැත්තම් ආරය ගිහි ඇවිල්ලා ඕනේ දෙක හාමුදුරු කෙනෙක් හරි ගිහියෙක් කවරෙලා දෙක තුන වෙලා වැඳගෙන කේලම. හාමුදුරුවන්ගෙත් ඔලුව ඉවරයි අර ගිහියගෙත් ඔලුව ඉවරයි. ඕකනියද වෙන්නේ. අද කුටු ගා තැන් වල හාමුදුරුවෝ ගිහියේ කුටු ගාන්නේ මේ සතර සතිපට්ඨානය ගැන කතා වෙනවද? කතා වෙන පිරිස් ඉන්නවා අඩුයි ගොඩාක් අඩුයි. අන්න ඒකයි වෙලා තියෙන මේ ප්‍රශ්න වලට හේතුව. එහෙමයි. ඒ නිසා කතා විය යුත්තේ දෙයි. භජනය කරනවා කියන එක ඒක වැරද්දක් නෙමෙයි. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට මේක තේරෙන්නේ නැහැ කියලා විවෘත වහන්න පුළුවන් වෙන්න ඕනේ. විවෘත වහන නිදහසක් තියෙන්න ඕනේ. ඒක තමයි භජනීය කිරීමක් කියලා කරන්නේ. ඒ නිදහස වළක්විලා නම් ඒ නිදහස නැත්තම් එතනින් දමලා ගහලා යන්න ඕනේ. එතන ඉන්න ඕනේ නැහැ. ශාස්ත්‍රඥයෝ දේශනා කරන්නේ කොහොමද? තමන්ගේ හිතට යම් තැනක අකුසලයක් පීඩාවක් ඇති වෙනවා නම් එතන ඒ අකුසලේ නිදහස් කරගන්න ඕන තමන්ට කියලා නිදහසක් නැත්තම් නොකියා මෙතනින් යන්න කියනවා. මේ බුදු කෙනෙක් කියන්නේ. එහෙමයි. එතනින් යන්න කියනවා. ඉතින් අකුසලයක් නිදහස් කර අකුසලයකින් හිත නිදහස් කරන්න ආස කරගන්න කෙනෙකුට අකුසල නිදහස් කරගන්න නිදහස කියන එක එතන බන්ධනාගාරය යන ඒකෙන් යනවා. මේකෙන් ගියා කියලා ඉතින් ලෝකයේ අසත්පුරුෂයා කියයි පාප මිත්‍රයා කියයි මේ මුන්ට කෙලෙහි ගුණ නැහැ කියලා බණි බැනපුවාවේ. කවුරුත් බැන්න කියලා තමන්ගේ ශ්‍රද්ධාව අඩු වෙන්නෙත් නැහැ. කවුරුත් ගුණ කිව්වා කියලා තමන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙන්නෙත් නැහැ. කවුරුත් බැන්න කියලා තමන්ගේ සීලය අඩු වෙන්නෙත් නැහැ. කවුරුත් ප්‍රශංසා කළා කියලා තමන් අමුතුවෙන් සිල්වත් වෙන්නෙත් නැහැ. සීලය, ශ්‍රද්ධාව, සතිය, සමාධිය, ප්‍රඥාව කියන කාරණා තමන්ගේ අතේ තියෙන දෙයක්. තමන්ගේ වීරිය සිහිය නුවණත් එක්ක යන්න තියෙන්නේ. කාගේවත් වචනයකින් කාගේවත් ප්‍රශංසාවකින් අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. ප්‍රශංසාව වැඩකුත් නැහැ, බැනීම වැඩකුත් නැහැ අපිට. අපේ ශ්‍රද්ධාව අපිට, අපේ සීලය අපිට, අපේ ප්‍රඥාව අපිට, අපේ සමාධිය අපිට, අපේ සතිය අපිට. අනුන්ගේ සතියෙන් වැඩකුත් නැහැ, අනුන්ගේ ශ්‍රද්ධාවෙන් වැඩකුත් නැහැ, අනුන්ගේ සීලයෙන් වැඩකුත් නැහැ, අනුන්ගේ ප්‍රඥාවෙන් අපිට වැඩකුත් නැහැ. තමන්ගේ දේ තමන් කරගෙන ඉන්නවා. ඕපනයිකයි. ඕන කෙනෙකුට අපිට පුළුවන් එහි පස්සේක. ඇවිත් බලන්න කියන විතරයි පුළුවන්. ඔබ වන්න බෑ ඔළුවරම්. කවුවන් පොව්වන්න බෑ. මෙන්න තියෙනවා බීපන් එච්චරයි. ඒවම් පිවත බික්කව. ඔහොමනේ ධර්මයේ තියෙන්නේ. ධර්මයේ තියෙන කියන්නේ ඇවිල්ලා පානය කරන්න. පොව්වන්න යන්නේ මේ ඉන්නේ කියලා. ඒවම් පිවත බික්කව. මෙන්න තියෙනවා පානය කරන්න. එච්චරයි. ඊළඟ තියෙන හරි ලස්සනට ওই විදිහට අනත්තරින්චති ඊට පස්සේ අනුලෝමිකාය කන්තියයි සමන්නාගතෝ හොති. සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිස යලි යලි තමා තුළින්ම ඒ අසපු දේ කාරණාව යලි යලි විමසනවා. මොනෝකේ ධර්ම ශ්‍රවණයකින් ලැබෙන ආනිසංසය. ධර්ම ශ්‍රවණය කරන විදිහ අට්ටිකත්වා මානසිකත්වා සබ්බංචේතු සමනෝ හරිත. ওই විදිහට ඒ විදිහට කරමින් මෙන්න මේ අරමුණු එයාට සාක්ෂාත් කර ගැනීමේ වාසනාව ලැබෙනවා. ඒ හේතුවෙන් එයාට ලැබෙන ටිකක් කියනවා. ඒ හේතුව මොකද කරන්නේ? එයාට ඒ දෙයින් කියනවා එහින් සද්ධර්මයේ මනාකොට අසා දැනගැනීමෙන් සුතා. එයා ඒ විදිහට අසා දැනගත්තා වූ ධර්මයේ කියන්නේ සුතා. ඒ අසා දැනගත්තා වූ ධර්මයේ ටික උන සුතා ඊට පස්සේ දතා. ඒ දේවල් ටික ධාරණය කරගත යුතුයි කියනවා. කාලේන ධර්ම සාකච්ඡාවෙන් ලැබිච්ච ධර්ම ශ්‍රවණයෙන් ලැබිච්ච දේ අන්න ඊට පස්සේ එයා අහපු දේ සුතා අහපු දේ ටික දතා ධාරණය කරගන්න ඕන කියන භාගතුන් වහන්සේ. වචසා පරිචිතා වචනයෙන් පුරුදු කරන්න ඕන කියනවා එක. ඊළඟට වචනයෙන් පුරුදු කරනවා කියන එක තමයි ධර්මයේ කියනවා. දැන් මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව, ඒ ඔක්කොම ඇති වෙන්නේ වචසා පරිචිතා. වචනයෙන් පුරුදු නැත්තම් තමන් සජ්ජායනා කරනවා. අන්න ඒක තමයි වචනයෙන් පුරුදු කරනවා කියලා කියන්නේ. වචසා පරිචිතා මනසානුපෙක්කිතා නුවණින් විමසලා බලනවා.
දැන් උන්න අපි හිතමු පටිච්චසමුපාදය ගැන ඇහෙන්න හම්බුණා කියලා යාට. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඤ්ඤාණ ඔන්න ඔය අහන්න හම්බුණා. ඊට පස්සේ එයා ඒක අන්න මනසානුපෙක්ක ඒ කියන්නේ වස්සපරිසද කියන එයා ඒක ඔන්න සජ්ජායනා කරනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය ඔන්න ඒක පුරුදු කරනවා. ඊට පස්සේ ඔන්න මනසානුපෙක්කිත කියලා ඒක එක එක කාරණා නෝනින් මොකක්ද මේ ඉපදීම කියන්නේ? මොකක්ද මේ නාම රූප කියන්නේ? මොනවද මේ විඥානය කියලා කියන්නේ? මොකක්ද මේ තණ්හාව කියලා කියන්නේ? මොකක්ද මේ භවය කියලා කියන්නේ? මොකක්ද මේ උපාදාන කියලා? අන්න ඇසූ ධර්ම ශ්‍රවණයෙන් ඇසපු දේ අන්න එයා පුරුදු කරනවා. එතකොට අන්න විඥානය කියන එක එයා දන්නේ නැහැ. එතකොට නාම රූප කියන එක එයා දන්නේ නැහැ. භවය කියන එක එයා දන්නේ නැහැ. අන්න ඉන්නවා කෙනා. කල්යාණ මිත්‍රයා කියන කෙනා. ස්වාමීනි භවය කියනවා මොකක්ද? ස්වාමීනි මොකක්ද මේ නාම රූප කියලා කියන්නේ? දැන් කොහේවත් ත්‍රිපිටක බුද්ධ වචනය කියවනකොට අපිට ත්‍රිපිටකයේම ගත්තා. කොහෙවත් තියනවද ඇවිල්ලා ඔබ වහන්සේට ස්වාමීනි භාගතුන දසවල් කෙනා මෙන්න මෙහෙම කිව්වා කියලා තියෙනවා. සැබෑ ධර්ම ශ්‍රවණය සැබෑ ධර්ම සාකච්ඡාව අපිට පිළිඹු වෙන එකම උදාහරණය හොද්දටම ගත්තු 100%ක්ම ත්‍රිපිටක බුද්ධ වචනයෙන්. සැබෑ ලෙස ස්වාමීනි භවෝ භවෝති උච්චති කිත්තාවතානකෝ භන්ති භවෝ උච්චති. අහන්නේ ආනන්ද මහරහත් ආනන්ද ස්වාමීන් වහන්සේලා වෙල ඔහොමනේ. ඒකට අහන්නේ ප්‍රශ්නේනේ ස්වාමීනි භාගතුන් භවයේ කියන ওই වගේ දේවල් නේ අහන්නේ. අයියද මිනිසුන්ට එහෙම අහන්න බැරි. අහන්න පුළුවන්. එහෙන් නැති ඇයි විමසන්නේ නැති නිසා. හරියට දෙයක් අහලා නැති නිසා. අපේ ප්‍රශ්න වෙන්නේ ඇත්තට මේ පංච උපාදානස්කන්ධය. මේ ආයතන හය. මේ සසර. ඒ ගැන එහෙන් නැති ඒ ගැන අවධානයකින් අහලා නැහැ. ඒ ප්‍රශ්නේ නැත්තේ. ඒකයි ඒකට හේතුව. ධර්ම ශ්‍රවණය කියලා උදේ ඉඳන් දැන් මේකම කියමු ශ්‍රද්ධායක උදේ 5ට දාගත්ත ගමම ඊළඟ දවස් උදේ 5 වෙනකම්ම දැම්ම කියන එක ඒක ධර්ම ශ්‍රවණයක් නෙමෙයි. පැය 24ම දාන්නේ. අහපු දේ කොයි වෙලාව හරි එළි වෙන්නේ පැය 24ම අහන්න ඕනේ නැහැ. අහන්නේ විනාඩි 5ක් දාන්න පුළුවන්. ඒ අහන විනාඩි 5 හරියට කරන්න ඕනේ. පැය 24ම අහන්න ඕනේ නැහැ. සජ්ජය ගොඩාක් අපිව දැකලා තියෙනවා. ගොඩාක් සජ්ජයනා කරනවා. සමහර ගොඩාක් බණ අහනවා. එළි වෙනකන් අහනවා. හරියට විනාඩි 5ක් අහන්න ඇති. හරියට කරන් දැන් දේශනාවේ තියෙන්නේ අච්චාර සංඝාර මත්තම් පිටේ බික්ක ඇසුරු සෙනක් ගහන මොහොතක් හරියට කරන්න මේ ධර්මයේ. එහෙමයි. දැන් බොරුවට නිකන් ඇක්ටිං ඕනේ නැහැ. නළුව වෙන්න ඕනේ නැහැ. ඒ හරියට කළොත් අන්න කාලයක් අල්ලන් ඉන්න පුළුවන් ඊට පස්සේ. අන්න ඒකද වෙලා තියෙන්නේ. පැය 24ම හැවුවත් පරණ ආයේ යන්නේ ගුණා පොල් පැලයට නම් ඒක තේරුමක් නැහැනේ. එතකොට ඒ ඇසීමකින් ධර්මයේ ඇසීමකින් සුළුවෙන් හරි හිතක දමනයක් වෙනවා නම් ඒ ඇසීම සාර්ථක වෙන්නේ. ඒකනේ සැබෑ ධර්ම ශ්‍රවණයක තියෙන ආනිසංසය වෙන්නේ. ඉතින් මනසානුපෙක්කිත උන නුවණින් සලකා බලයි කියනවා. ඊළඟට කියනවා දිට්ඨිය සුප්පටිවිත්ත. දිවියට ගලපගන්න. ඔන්න අවසාන ඉලක්කය. තමාගේ ජීවිතේ තමන් ඕපනයික කරගන්න. කායානුපස්සනාව ගැන අහලා ඔහි කායානුපස්සනාවෙන් ඉන්නවද කියලා නෙමෙයි අහන්නේ ඊට පස්සේ. තමන් කායානුපස්සනාව පුරුදු කරගන්නේ කොහොමද කියන තැනට ඊට පස්සේ යන්නේ. අනිත් කෙනාට කියලා දෙදී යන්නේකුත් නෙමෙයි ඊට පස්සේ තියෙන්නේ. දැන් මම උනත් මේ දේවල් කියලා දෙදී මම උනත් මේක පුරුදු කරන්නේ නැත්තම් මට උනත් කියන්න පුළුවන් කියන නිකන් මම උනත් ගොපල්ලා වගේ කියනවා. බුද්ධ දේශනාවේ තියෙන්නේ හාමුදුරුවෝ බණ කියනවා කියනවා. කියන හාමුදුරුවන්ගේ ඒ බණේ හැටියට නැත්තම් දැන් ගොඩාක් මම දැකලා තියෙනවා සත්පුරුෂකම් ගැන කතා කරනවා. කියන කෙනාගෙත් ඒක නැහැ. ගොඩාක් සමහරලාට තේරෙන්නේ පුද්ගලයෙක් තේරුම් ගන්න තියෙන්නේ අපිට ඇසුරු කිරීම තුළින්. දඟල් ඒ කියන්නේ සමහරලාට ඇසුරු කිරීමකින් අපිට පුද්ගලයෙක් අපි ඇසුරු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ බිම්බල්ලා යන එකයි, සිවුර හරියට පොදක අඳින එකයි, ඊට සුදු මඳින එකනේ අපි තේරුම් ගන්න ඒකෙන්නේ. සුදු මැදන් ඉන්නවා කියමුකෝ. සුදු මැදන් හිටියත් ඇතුලේ කුහකම එහෙමම නම් ඒ අඳන් ඉන්නේ වස්ත්‍රයෙන් ඇති වැඩක් තියෙනවද? කුහකයමයි. එතකොට ඒක තේරෙනවනේ හොඳට. සමුත්තය ඒක ඇඳගෙන කියනවා කුහකකම් නැති කරගෙන ඉන්නේ. වැඩක් නැහැ නේ බයිලානේ එතකොට ඒවට කියන්නේ ඔබේ වචනෙන් කිව්වොත්. එහෙම වැඩක් නැහැ කියලා. එහෙම ඒ කියවිල්ල එතකොට වෙන්නේ මොකක්ද? ශ්‍රාසුනස දේශනා කරනවා ඒක හරියට කොහොමද අනුන්ගේ හරක් බලාගෙන ගොපල්ලා වගේ.
ඒ ගොපල්ලගේ වැඩේ මොකද්ද? අනුන්ගේ හරක් ටිකත්. ගොපළු කොල්ලා අනුන්ගේ හරක් ටික බලාගෙන කිරි පොඩ්ඩක්වත් දෝන කිරි ටිකක්වත් ගොපල්ලට හම්බ වෙනවද? නෑ මොකවත් හම්බෙන්නේ නෑ ගොපල්ලට. ඒ වගේ වැඩක් කියනවා. ඒ නිසා මහණෙනි අනුන්ගේ හරක් බලා ගන්න වැඩ කරන්න එපා කියනවා. ගොපල්ලගේ සිස්ටම් එක යන්න එපා කියනවා. එතකොට බණ කියන අපිත් දැනගන්න ඕනේ ගොපල්ලෙක් නොවි බණ කියන්නේ. එතකොට අන්න ඒකයි අද වෙන්නේ ගොඩාක් අයට. ඒ නිසා කියන දේත් අහන දේත් හරියට කරන්න ඕනේ. පොඩ්ඩක් හරි මහ ලොකුට බැරි වෙයි. චුට්ටක් හරි තියෙන්න ඕනේ තමන්ගේ අදහස. ඒ ගුණේ පුරුදු කරගන්නවා කියන අදහස. අද ගොඩක් ಗುಣධර්ම අර හොයන්නේ අර වගේ බාහිරින්නේ. එහෙමයි. බාහිරින් බලන එක නෙමෙයි. ගුණයක් තියෙනවද නැද්ද කියන පුද්ගලයෙක් සතු ಗುಣධර්මයේ කියන එක තේරුම් ගන්න තියෙන භාගතුන දේශනා කරන ඇසුරු කිරීමෙන් කියනවා. කුද්දගෙන එක හැර ලස්සන දේශනාවක් තියෙනවා. කෙනෙක්ගේ අහනවා දේවතාව ඇවිල්ලා ස්වාමීනි භාගතුන් වහන්සේ ආ ධර්මයේ පුරුදු කරනවා ප්‍රඥාවෙන් යුක්තයි කියන කොහොමද තේරුම් ගන්නේ කියලා. මහණෙනි මේ කියනවා ඇසුරු කිරීමෙන් කියන. කාලයක් ඇසුරු කරනකොට එයාගේ සිස්ටම් එක තේරෙනවා කියන. ඇතුලේ ඉන්න සතා කවුද කියන එක හොඳට තේරෙනවා කියන. එතකොට බාහිරින් ඇයි බුම්මගෙන. බාහිරින් කතා නොකරත් ඉඳි. බාහිරින් හරි සංවර වෙඳි. කාලයක් යනකොට චරිත කොයි සමහර හොඳට තේරෙන. දැන් සමහර කියන්නේ සමහර අපි දැකලා තියෙන සමහර කෑ ගහලා නිකන් හරි විහිළුවෙන් තහළුවේ කෑ නිකන් ඔබේ වචනයක නිකන් ජොලියෙන් ඉන්නා වගේ පේනවා. නමුත් ඇතුලේ හොඳ චරිතයක් කියන්නේ. ඇතුලේ තියෙන හොඳ මිනිස්සෙක් ඇතුලේ ඉන්නේ. සමහරට බිම්මලාගෙන යනවා. කාලයක් යනකොට තියෙන ඇතුලේ ඉන්නේ අමුක් කුහකයා කියන හොඳට තේරෙනවා. ඒ කියන්නේ කාලයක් යනකොට තමයි තේරුම් ගන්න පුළුවන් කියන්නේ. ඕකයි බාහිරින් බලන්න ගිහිල්ලා ගොඩක් අයට වෙන්නේ ඕකයි. ඒවට තමයි අද කියන රැලි වලට අහු වෙනවා කියලා. රැලි වලට අහුවලා රැල්ලට ගහගෙන එනවා. රැල්ලට අහුනම මොකද වෙන්නේ? කුදලන් ඇදගෙන යනවනේ රැල්ලට අහුනහම. රැලි වලට අහු වෙච්ච අය තමයි ගොඩක් ඉන්නේ. රැලි වලට අහු වෙච්ච මහානකම් තමයිද ගොඩාක් තියෙන්නේ. රැලි වලට අහු වෙච්ච උපාසකකම් තමයිද ගොඩාක් තියෙන්නේ. එතකොට ඒ සැබෑ මහානකමක්වත් සැබෑ උපාසකකමක්වත් නෙමෙයි රැල්ලක්. කාබනික රැල්ල. දැන් ඔය තියෙන කාබනික රැල්ල. ඊට පස්සේ වන්දනා රැල්ල. වන්දනා කරන්න එපා කියන එක නෙමෙයි මේක රැල්ලක් ඒක. ඒකට අහු වෙන්න එපා. ඊට පස්සේ මොකද්ද බන රැල්ල. ඒ රැලි තියෙන්නේ ඒ කාලානුරූප වෙනවා. ඊට පස්සේ ඒ රැලි වලට අහු වෙන්නේ කිව්වම ඒ යනුව ගිහිල්ලා එයාට මොකද වෙන්නේ? පස්සේ රැලිකාරීන්ට වෙන්නේ ඒක තේරුණාම එයාට කරගෙන ඊට පස්සේ උගුඩුවට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. ගිල ගන්නත් බෑ මම අර ගන්නත් බෑ. අවසාන වෙන්නේ උගුඩුවෙක් වගේ ඔහේ ඉන්නේ. රැල්ලට අහු වෙච්ච අයට. එක්ක බැන බැන යනවා. ඒ සැබෑ කාලේන ධර්ම ශ්‍රවණයකින් එහෙම වෙන්න බෑනේ. විමුක්තායතනයක් වෙලා. විමුක්තායතනයක ආහාරය ඒක නෙමෙයිනේ. විමුක්තායතන සූත්‍රයේ තියෙන්නේ මේ උගුඩුවෙක් වෙනවා කියලා නෙමෙයිනේ. විමුක්තායතන සූත්‍රයේ තියෙන්නේ ඒකත් නිබ්බිදාය විරාගාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ධර්ම ශ්‍රවණයෙන් වෙන සැබෑ ආනිසංසය. ඒක නැත්තම් එතන තියෙන අවුලක් තියෙනවනේ. රහස් බණ නෑනේ කුටු බණ වෙනම එක්කනට එක එක බණ එහෙම එකක් නෑනේ. එහෙම ඒවා තියෙනවා කියන්නේ කුටු ටයිප් එක ඒවා තියෙනවා කියන්නේ එතන අවුලක් තියෙනවා. මොකද තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ. විවෘත වූ විටයි බබලන්නේ කියන්නේ. වැසුණු විට නෙමෙයි කියන්නේ. ඒතර තථාගතයන් වහන්සේගේ ධර්මේ නාමයෙන් යම් තැනක හැංගියුරා සිස්ටම් යනවා නම් එතන තියෙන්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ. ඒකයි හොඳට මේ සූත්‍ර කියවලා හොඳ සූත්‍ර දෙනමක් අල්ලගෙන ඉන්නකොට හොඳ සූත්‍ර දෙනමක් තියන් ඉන්නකොට යන්නේ යන සිස්ටම් එක හොඳට තේරුම් ගන්න පුළුවන් යාට. යන්නේ මෙතන ගේමක් කියන එක තේරෙනවා. ඒකේ අද මිනිස්සුන්ට ඒ නැති නිසා අර නිකන් අර පඬරෙලි වගේ ඉන්න නිසා එයා මිනිස්සු ඉතින් ඇන්දෙනවා රැලි වලට අහු වෙනවා. ඒකයි අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. සූත්‍ර ධර්මයක් හරියට තිබ්බනම් ලොකු ඒට බේරෙන්න පුළුවන් සුපිරියටම. අන්න ඒක නැත්තම් ඉතින් රහතුන් කියලා සමහරව වෙනවා. මගපල කිය සමහර අයට අහු වෙනවා. අහු වෙන්න ඕනේ අපිට ඕන කෙනෙක්ගේ දෙයක් අහන්න පුළුවන්. අහලා අපිට තියෙන හොඳ අධ්‍යයනය. අහන්න. ඒක ගැන හොඳට ඊට පස්සේ අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ දැන් අපේ තියෙන සිස්ටම් එක තමයි මම රහත් කියවම සාදු සාදු කියන එක නේ තියෙන්නේ. සාදු සාදුත් කියන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉන්නේ ඇලර්ට් එකේ ඔබේ වචනෙන් කිව්වොත්. හොඳ ඇලර්ට් එකක් දෙන්න. එහෙම නැත්නම් තැනක් හොයන්න යනකොට තියෙන සාමාන්‍ය වහර වචන දැන්
යුද්ධයේදී තියෙන සතුරු භූමියට යන්න කලින් රැකී කරනවා කියලා. හොඳට ඒ ගැන වටපිට හොයලා බලනවා කියලා. තැනක් හොයන්න යන්න ඒව මේ බලනකොට හොයන්න හොඳට. අන්න රැකී එකක් දෙන්න හොඳට. නැතුව ගිය ගාම පයින් දෙපා ඒකට. ඒව නැති නිසා තමයි අර සතාට වෙච්ච දේ වෙන්නේ ඊට පස්සේ ගිල ගන්නත් බැරුව අමාර ගන්නත් බැරුව වෙන්නේ. ඒ නිසා ධර්මය අහනවා කියන්නේ එහෙම එකක් නෙවෙයි. ධර්මයේ කාලින ධර්ම ශ්‍රවණයෙන් විය යුත්තේ අන්න සැබෑ ඉලක්කයක් විමුක්තායතනිකුයි. ඒක නැතුව වෙන දෙයක් එතන යනවනම් අන්න ඒ දේවල් ගැන දෙපාරක් හිතන දෙන්නේ පළවෙනි පාරම අයින් කරන්න තියෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ සැබෑ ධර්ම ශ්‍රවණයත් කින් වෙන ප්‍රතිඵලයක්. සැබෑ ධර්ම ශ්‍රවණේ නමින් යන දෙයක් තමයි මේ කිව්වේ. සැබෑ ධර්ම ශ්‍රවණය කියන එක විමුක්තායතනයේ වෙන විදිහට දැන් මේ අපි කතා කරපු සුස්සු සති සෝතං ඕධාති ඊට පස්සේ මොකද්ද මේ මොනවද අඤ්ඤය චිත්තං උපට්ඨපේති ওই විදිහට අත්හං ගන්නාති යන ඒ අන්න සැබෑ පැත්ත. ඊට පස්සේ ආට්ඨිකත්වා මනසිකත්වා ඒ කරුණ. ඊට පස්සේ සුතාදතවස්සාප අන්න යනවනම් හරි. නැත්තම් ඉතින් අර විදිහට ගියොත් එහෙම ඒක ධර්ම ශ්‍රවණම් වෙන්නේ නැහැ. ඉතින් අනුතරකට තමයි වැටෙන්නේ. මෙහෙම ගියොත් මේ ධර්මයේ තියෙන විදිහට ගියොත් තමයි අන්න මංගල ධර්ම ශ්‍රවණේ මංගල කරුණක් වෙන්නේ. නැත්තම් ඒක ඉතින් අවමංගල තමයි. අන්න ඒකයි. ධර්ම ශ්‍රවණය අද දවසේ කාලේන ධම්ම ශ්‍රවණම් කියන මාතෘකාව තමයි අද ධම්මස්සර දහම් පිළිසඳරෙන් කතා කළේ. ගොඩාක් වෙලාවට අපි අහලා තිබුණේ මේ කාරණේ ගැන සමාජයේ තිබෙන වෙනම මතයක්. ඒ තමයි මේ වයස් සීමාවල් තියෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙම නැත්නම් මේ දවසේ වෙලාවල් තියෙනවා ධර්මයේ ශ්‍රවණය කරන මෙන්න මේ වගේ නිකන් පුහුමත තමයි අපිට ශ්‍රවණය කරන්න ලැබිලා තිබුණේ. හැබැයි මේ මංගල කරුණු කාරණා ඇතුළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ගැඹුරු දහම් කාරණාව අද ධම්මස්සර දහම් පිළිසඳරෙන් ඔබට මට දැනගන්න ලැබුණා. ඉතින් අද වැඩසටහනේ උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න කාලයේ පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ධම්මස්සර පිළිසඳර දහම් පිළිසඳර සඳහා අද දායකත්වයේ දරන්නේ ආනමඩුවේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවයේ නියුතු ඩී.එම්. සීලවතී දියණිය ඇතුළු දරුමුණුබුරන් විසින් ආනමඩුව මුදලක් කුලිය ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසර 32කට පෙර ඉහතදී මිය පරලොව ගිය ඊ.එම්. ඩිංගිනි මණිකේ මෑණියන්ටත් ඒ වගේම වසර 24කට පෙර ඉහතදී මිය පරලොව ගිය ඩී.එම්. ඖෂධ හාමි පියාණන්ට සහ ඩී.එම්. විමලරත්න මහතාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙමින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට සක්දේව රජුන් ඒ වගේම දතරාෂ්ට විරුවර විරූපාක්ෂ වෛශ්‍රවණෙන් සතරවරම් දෙව්මා රජදරුවන් ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට ඒ වගේම සුමන සමන් දෙවිවරුන් දුන් උපුල්ලන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න සියලු දෙවියෝ මේ පින්බිම අධිග්‍රහිත සියලු දෙවියන් ඔබ අප හැම දෙනාගේම ඉෂ්ට දේවතාවරුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම බඹලෝ වාසී බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් මෙඩිත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් මෙඩිත්වා. පිනින් සතුරුනි සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උපකාර ඔබ අප හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම ආනමඩුව මුදලක් කුලිය ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසර 32කට පෙරදී මිය පරලොව ගිය ඊ.එම්. ඩිංගිනි මණිකේ මෑණියන්ට වසර 24කට පෙරදී මිය පරලොව ගිය ඖෂධ හාමි පියාණන්ට ඒ වගේම W.M. විමලරත්න මහතා ඇතුළු ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙමින් ඇතනම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. දායකත්වයේ දරුව අන්නමඩුවේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවයේ නියුතු ඩී.එම්. සීලවතී දියණිය ඇතුළු ඒ මුණුබුරන් දරු මුණුබුරන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේ. හැම දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. කිසි බාධා කරදරයකින් තොරව හැම දිනාට රැකී ආරක්ෂා කටයුතු සිදු කරගන්න සීල ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. තුනුරංගේ සරණින් දෙවි රැකවරණින් තව තවත් ජීවිතයට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න ඒ පින්වත් හැම දිනාටමත් මේ සීල පින් ඒකාන්තයෙන්
හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පින අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් ධර්මාභෝධය පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ලක්වාසී ලෝවාසී මහා සංඝරත්නයට උතුම් ධර්මාභෝධය පිණිස හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පින ඔබ අප හැම දෙනාගේම දෙමාපියන්ට, ගුරුවර, නෑදෑ හිත මිතුරු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන, නන් අයරින් උදව්පකාර කරන්නා වූ, ඒ වගේම අපිත් එක්ක එකතු වෙච්ච අපේ සමීර පුතුරුන් ඇතුළු හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික කිතුම් පෙතුම් රැකී ආරක්ෂා, ඒ වගේම වෙලෙන්දා ගොවිතැන්පත් කටයුතු ආදී ඇතින් හැම දෙයක්මත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින්, දෙවි රැකවරණින් ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්නේ මේ සියලු පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ධම්මස්සර දහම් පිළිසඳරට වැඩම කරමින් මේ උතුම් මංගල කරුණු කාරණා අපේ ජීවිතයට ගලප ගන්න හැටිත්, ඒ වගේම මේ මංගල කරුණු කාරණාවල අපේ මානසික දියුණුව ඇති කරගන්න හැටිත් අපට කියලා දෙන පින්වත් ස්වාමින් වහන්සේටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ උතුම් ශාසනික සේවාවන් තව තවත් සිදු කරමින් මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ ධර්මාවබෝධය ලබන්නටම පින්වත් ස්වාමීන් වහන්සේට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්මස්සර දහම් පිළිසඳර වෙනුවෙන් විකාශන දායකත්වයේ දරන්නේ ආනමඩුවේ පදිංචි දැනට සෞදි අරාබියේ සේවයේ නියුතු ඩී.එම්. සීලවතී දියණිය ඇතුළු දරුමුණුපුරන් වෙතින්. ඉතින් ඔබටත් පුළුවන් මේ උතුම් වැඩසටහන වෙනුවෙන් විකාශන දායකත්වයේ දරන්න. විමසන්න 071 232 88 87 දුරකථන අංකයට. නැවතත් ධම්මස්සර දහම් පිළිසඳරෙන් උතුම් මංගල කරුණු කාරණා පැහැදිලි කරගනිමින් අපේ ජීවිතයේ උතුම් මංගල කරුණු කාරණා ගලපා ගන්න හැටි දැනගන්නට ඔබ මුණ ගැහිීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.